සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි දැන් මේ ඉගෙන ගනිමින් ඉන්නේ මහා සලායතනික සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි පුත්ත වහන්සේ තුල තියෙන මහා සලායතනික සූත්‍රය. අපි ඊයේ දවසේ මේ සලායතනික සූත්‍රයේ මුල් කොටස කතා කළා. අද තියෙන්නේ ඊයේ කතා කරපු තැන ඉඳලා ඉස්සරහට කතා කරන්න. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇසේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්, රූපේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්, ඒ වගේම ඇසේ විඥානයේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්, ඇසේ ස්පර්ශයේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්, ඇසේ ස්පර්ශයෙන් හටගන්න විදීමේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්, එයා ඇස, රූප, විඥාන, ස්පර්ශ සහ විදීම් කියන දේවට සතුටින් ඇලෙනවා කියලා. ඇලිලා වාසය කරනවා කියලා. ඇලිලා වාසය කරනකොට ඊවට ඇලිලා නම් වාසය කරන්නේ, ඊට පස්සේ එයා මුලාවටපත් වෙනවා. සම්මෝලස්ස මුලාවටපත් වෙනවා. ඉතින් මුලාවටපත් වෙනකොට එයා ඒකේ ආස්වාදයට අනුව තමයි වාසය කරන්නේ. ආස්වාදය අල්ලගන්න මේට එල්ල වාසය කරන්නේ. බුදුරජාණන් දේශනා කරා ඒ ආස්වාදයට අනුව එල්ල වාසය කරන කෙනා පංච උපාදානස්කන්ධය රැස් කරනවා කියලා. පංච උපාදානස්කන්ධය රැස් කරන්නේ. පංච උපාදානස්කන්ධය කියලා මොකක්ද රැස් කරන්නේ? දුකනේ. ඒකනේ දුකින් නිදහස් නැහැ කියලා දේශනා කළේ. හරි? දුකින් නිදහස් නැහැ. යා දුක රැස් කරනවා. දුක එකතු කරනවා. කොහොමද මේ දුක එකතු කරන්නේ? ඒ බලන්නකෝ දැන්. එතකොට මේ පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ ඇසින් රූපේ දකිද්දී. ඔබ අල්ලගන්න ඕන තැනක්. හරි? පංච උපාදානස්කන්ධය එකතු කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ. දැන් බලන්නකෝ. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මෝල්ලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතු ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. අර විදිහට ආස්වාදයෙන් යුක්ත වාසය කරනවා නම් එයා ඒ ආස්වාදයෙන් යුක්ත වාසය කරන කෙනා ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. පංච උපාදානස්කන්ධය රැස් කරන මාර්ගයකයි ඉන්නේ. පංච උපාදානස්කන්ධ රැස් කරන ගමනකයි ඉන්නේ. ඇයි? ඇසේ යථාර්ථය දන්නේ නැති නිසා. කනේ යථාර්ථය දන්නේ නැති නිසා. නාසයේ යථාර්ථය, ඇසේ රූපේ, ඒ වගේම ඇසේ මේ විඥානේ, ඇසේ ස්පර්ශ, ඇසේ විඳීමේ යථාර්ථය දන්නේ නැති නිසා.
ඇස හරහා එයා පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ. ඒතර ඔබට හොඳට පැහැදිලි නේද? ඒ පංච උපාදාන දැන් මේ ඇස හරහා මේ පංච උපාදානස්කන්ධය හැදුනේ. ඇස ගැන අවබෝධයක් නැති නිසා. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇසී අනවබෝධයෙන් හටගන්න එකක් කියලා ඔබට තේරුණා නේද? අපි රූපයක් දකිද්දි ඇසින් රූපයක් දකිද්දි ඇස ගැනත් රූපය ගැනත් විඥානය ගැනත් ස්පර්ශ ගැනත් විඳීම ගැනත් යථාර්ථයේ අවබෝධ නැති නිසා, දන්නේ නැති නිසා, දකින්න නැති නිසා පංච උපාදානස්කන්ධය හැදින්නේ කියලා ඔබ දන්නව නේද? මේ දැන් ඔබට තේරුණා නේද? කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේනේ. එතකොට පංච උපාදානස්කන්ධය වැඩෙන්නේ කියලා දේශනා කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැන් මේ කනටත් දේශනා කළානේ. ওই විදිහටම. දැන් ඔය ඇසටනේ අපි දේශනා කළේ. ওই විදිහටම කනටත් තියෙන නාසයේදී. ඒතර කනේ අර යථාර්ථය දන්නේ නැත්නම් කනෙන් ශබ්දයක් අහනකොට ඒ සිදුවෙන සිදුවීමේ යථාර්ථය දන්නේ නැත්නම් යා කනහරා පංච උපාදානස්කන්ධය හදනවා. පංච උපාදානස්කන්ධය රැස් කරනවා. නාසය හරහා පංච උපාදානස්කන්ධය රැස් කරනවා. දිව හරහා පංච උපාදානස්කන්ධ රැස් කරනවා. කය හරහා පංච උපාදානස්කන්ධ රැස් කරනවා. මනස හරහා පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ. මේ ගැන අවබෝධයක් නැති නිසා, මේ ගැන දන්නේ නැති නිසා, දකින්න නැති නිසා. ඔන්න බුදුරජාණන් දේශනා කරන බලන්නකෝ මේක. චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යතහ භූතං. රූපේ ඥානං පස්සං යතහ භූතං. චක්කු විඥානං ඥානං පස්සං යතහ භූතං. චක්කු සම්පස්සං ඥානං පස්සං යතහ භූතං. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යතහ භූතං. ඇසේ යථාර්ථය එයා දන්නවා නම් දකින්නවා නම්, රූපේ යථාර්ථය දන්නවා නම් දකින්නවා නම්, ඇසේ විඥානයේ යථාර්ථය දන්නවා නම් දකින්නවා නම්, ඇසේ ස්පර්ශයේ යථාර්ථය දන්නවා නම් දකින්නවා නම්, ඇසේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමේ යථාර්ථය දන්නවා නම් දකින්නවා නම්, දැනගන්නත් ඕනි, දකින්නත් ඕනි. දැන් මේ දේශනා තුළින් ඔබ මොකද කරන්නේ? දැනගන්නවා. ඒක දැක්ම නෙවෙයි. ඒක දැක්ම නෙවෙයි. හරි? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විදිහට දන්නවා නම් දකින්නවා නම් චක්කුස්මින් නසාරජ්ජති. එයා ඇසට සතුටින් ඇලින්නේ. රූපේසු නසාරජ්ජති. රූපයට සතුටින් ඇලෙන්නේ. චක්කු විඥානේ නසාරජ්ජති. ඇසේ විඥාණයට සතුටින් ඇලෙන්නේ. චක්කු සම්පස්සේ නසාරජ්ජති. ඇසේ ස්පර්ශයට සතුටින් ඇලෙන්නේ. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පිස්ස තස්මින්පි නසාරජ්ජති. ඇසේ ස්පර්ශයෙන් හටගන්නවා නම් සැප දුක් උපේක්ෂා යම් විඳීමක්, ඒ විඳීමට සතුටින් ඇලෙන්නේ. නසාරජ්ජති. සතුටින් ඇලෙන්නේ. ඇයි ඇලෙන්නේ නැත්තේ? ඒ සතුටින් ඇලෙන්නේ නැත්තේ? එයා ඇසේ යථාර්ථය දැනගෙන දැකලා. එයා රූපේ යථාර්ථය දැනගෙන දැකලා. එයා විඥානී චක්කු විඥානී යථාර්ථය දැනගෙන දැකලා. එයා ඇසේ ස්පර්ශී යථාර්ථය දැනගෙන දැකලා. එයා ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමේ යථාර්ථය දැනගෙන දැකලා. ඒක යරින් නැති සතුටින්. මොකක්ද යථාර්ථය? ඇසේ යථාර්ථය මොකක්ද? අපි ඉස්සෙල්ලා කතා කළා ඊයේ. මොකක්ද? සමුදය අස්තකමය. රූප යථාර්ථය සමුදය අස්තකමය.
ඇසේ විඤ්ඤාණයේ යථාර්ථය සමුදය අස්තකමය. ඇසේ ස්පර්ශය යථාර්ථය සමුදය අස්තකමය. ඇසේ විඳීමේ යථාර්ථය සමුදය අස්තකමය. ඒක යථාර්ථය. ඒක දැනගන්න, ඒක දැකලා. හරි? එහෙනම් ඔන්න ඔය ටික දන්නවා නම්, දකින්නවා නම් ඒ විදිහටම කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ඔය සිදුවෙන සිදුවීම් වල යථාර්ථය දන්නවා නම්, දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය යථාර්ථය දන්නවා නම්, දකින්නවා නම් චක්කුස්මින් නසාරච්චති. යසට එලින්නේ, සතුටින් එලින්නේ. ඔය ටිකට සතුටින් එයා ඇලෙන්නේ. තස්ස අසාරත්තස්ස, ඒ විදිහට සතුටින් නොඇලෙද්දී, නොඇලෙන කෙනාට අසංයුත්තස්ස, ඒවත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ. එකතු වෙලා වාසය කරන්නේ නැත්තම් ඒ වලින් නිදහස්. ඒවත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ නැහැ. ඒ වලින් නිදහස්ය. එතකොට මුලාවටපත් වෙලා නෙවෙයි වාසය කරන්නේ. අසම්මූලස්ස, ඉස්සලා තිබ්බේ සම්මූලස්ස, මුලාවටපත් වෙලා. දැන් තියෙන්නේ අසම්මූලස්ස. එයා මුලාවටපත් වෙලා නෙවෙයි වාසය කරන්නේ. ඒ වලින් මුලාවටපත් වෙලා නෙවෙයි වාසය කරන්නේ. ඇයි? මෙයා දන්නවනේ මෙයා ඇසේ හට ගැනීමට තිබුණා. හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වුණා නම්, හටගන්න ඇස නිරුද්ධ වුණා නම් එයාට සතුටින් ඇලෙන්න ඇසක් තියනවාද? හටගන්න රූපය නිරුද්ධ වුණා නම් එයාට සතුටින් ඇලෙන්න රූපයක් තියනවාද? හටගන්න විඤ්ඤාණය නිරුද්ධ වුණා නම් එයාට සතුටින් ඇලෙන්න විඤ්ඤාණයක් තියනවාද? හටගන්න ස්පර්ශය නිරුද්ධ වුණා නම් එයාට සතුටින් ඇලෙන්න ස්පර්ශයක් තියනවාද? හටගන්න විඳීම නිරුද්ධ වුණා නම් එයාට සතුටින් ඇලෙන්න විඳීමක් තියනවාද? සතුටින් ඇලෙන්න ඒ කිසි දෙයක් නැහැ යාට. ඔය ඇස හරහා කනෙමුත් යාට සතුටින් ඇලෙන්න කිසි දෙයක් නැහැ. නාසය හරහා සතුටින් ඇලෙන්න කිසි දෙයක් නැහැ. දිව, කය, මනස හරහා සතුටින් ඇලෙන්න කිසිවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මුලාවටපත් වෙන්නේ. එයා තුළ තියෙන්නේ මුලාවක් නොවේ. ඔය ටික දන්නවා නම්, දකින්නවා නම්. දන්නවා නම්, දකින්නවා නම් ඔය ටික බුදුරජාණන් දේශනා කරනවා. එතකොට යා වාසය කරන්නේ කොහොමද? ආදීනවානුපස්සිනෝ විහෙරතු. ආදීනවේ දකිමින් වාසය කරන්නේ. ඇසේ ආදීනවේ මොකක්ද? ඇසේ අනිත්‍ය. ඒක තමයි ඇසේ ආදීනවේ. ඇසේ ආස්වාදය මොකක්ද? ඇස නිසා යම් සතුටක් සොම්නසක් විඳීද? ඒක ආස්වාදය. ආදීනවේ මොකද්ද? ඒ ඇස අනිත්‍යයි. ඒ රූපය අනිත්‍යයි. ඒක තමයි ආදීනව. ආදීනවේ දකින්නවා කියන්නේ මේ අනිත්‍ය දකින්නවා කියන එක. ආදීනමය දකින්නවා කියන්නේ මේ අනිත්‍යදී දුක් ස්වභාවය දකින්නවා කියන එක. ආදීනවේ කල්පනා කරනවා කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ දේ අනාත්ම ස්වභාවය. මේක ආත්මයකට අයිති දෙයක් නෙවෙයි කියලා. මේක අනාත්ම වූ දෙයක්, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න, හේතු නැති වෙලා යන අනාත්ම වූ දෙයක් කියලා. තමාට ඕන විදිහට තමන්ගේ වශයේ පවත්වන්න බැරි, හේතුවට ඕන විදිහට සකස් වෙන අනාත්ම වූ දෙයක් කියලා එයා කල්පනා කරනවා කියන එක. එයා ඒක දකින්නේ. ආදීනවානුපස්සිනෝ විහෙරතු. ආදීනව දකිමින් නම් එයා වාසය කරන්නේ. බුදුරජාණන් දේශනා කරන ආයතින් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti. අපචයං ගච්ඡanti.
පංච උපාදානස්කන්ධේ අපචයං ගච්ඡanti. ඉස්සලා කිව්වේ කොහොමද? පංච උපාදානස්කන්ධය උපචයං ගච්ඡanti. ඉස්සලා තිබ්බේ. අරවා දකින්න නැත්තම් පංච උපාදානස්කන්ධය රැස් කරනවා. දැන් මියා පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti. අපචයං ගච්ඡanti කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අස් කරනවා. රැස් කරන්නේ. පංච උපාදානස්කන්ධය එකතු කරන්නේ. රැස් කරන්නේ. එහි එයා තුළ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. අස් කරමින් යන්නේ පංච උපාදානස්කන්ධය. තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සා චස්ස පහියති. එයා තුළ තිබුණාද යම් තණ්හාවක්. කොහොම තණ්හාවක්ද? පෝනෝ භවිකා පුනර්භවය ඇති කරවන නන්දිරාග සහගතා සතුටින් පිළිගන්න తත්‍ර తත්‍රාභිනන්දිනී ගිය ගෙතන සතුටින් ඇලෙන යම් තණ්හාවක් තිබුණාද සා චස්ස පහියති. ඒ තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. ඇයි තණ්හාව ඇති කරගන්න මොකටද කියන්නකෝ? දැන් මෙයා තුළ තණ්හාව ඇති කරගන්න මොකටද? තණ්හාව ඇති කරගන්න දෙයක් නැහැ නේ මෙයාට. ඇයි හටගන්න ඇස නිරුද්ධ වෙනවා. හටගන්න රූපය නිරුද්ධ වෙනවා. සමුදය වෙන රූපය නිරුද්ධ වෙනවා. සමුදය වෙන විඥානය නිරුද්ධ වෙනවා. සමුදය වෙන ස්පර්ශය නිරුද්ධ වෙනවා. සමුදය වෙන විඳීම නිරුද්ධ වෙනවා. ඉතිරියා තුළ එයා සමුදය නිරෝධය දකිමින් වාසය කරනවා. සමුදයයි නිරෝධයයි දකිමින් එයා වාසය කරනවා. එහෙනම් එයා තුළ තණ්හාව ඇති වෙන්න දෙයක් නැහැ. තණ්හාව ඇති වෙන්න දෙයක් නැහැ. එයා ඒ මොහොතේ හොඳට විදර්ශනාවෙන් වාසය කරනවා. පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත විපස්සති. පච්චුප්පන්නය ප්‍රත්‍යංගෙන් ඉපදුණු දේ ස්වභාවය එයා ඒ මොහොතේ දකිනවා. මොකද්ද ස්වභාවය? යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යංගෙන් සමුදය වෙන යම් දෙයක් ඇද්ද ඒක නිරෝධයට යනවා. මේක එයා දකින්නේ. එයා ඒක දකිමින් වාසය කරද්දී පංච උපාදානස්කන්ධය වඩන්නේ. එයා තුළ තණ්හාවක් තිබුණාද? තණ්හාව හටගන්න මොකටද? තණ්හාව හටගන්නේ ඇසට. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. මොකද දුක්ඛ සමුදය මම එදත් කිව්ව අපට. දුක්ඛ සමුදය කියන කොටසේ ධම්මානුපස්සනාවේ දුක්ඛ සමුදය තණ්හාව හටගන්නේ මොකටද කියලා තියෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති එත්ත නිවිසමානා නිවිසති. හරි. ඉතින් තණ්හාව හටගන්නේ ලෝකේ ප්‍රිය ස්වරූපෙන් යුක්ත දෙයට, මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයට. කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති ඉත්ත නිවිසමානා නිවිසති. රූපාලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති ඉත්ත නිවිසමානා නිවිසති. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති ඉත්ත නිවිසමානා නිවිසති. චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති ඉත්ත නිවිසමානා නිවිසති. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති. බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා. ඒතර නිරුද්ධ කරන්න තියෙන්නේ කොමඩ තියෙන තණ්හාවද? නිරුද්ධ වෙලා යන්නේ
ඔබ හොඳට බලන්නකො එතකොට මේ සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය කියන කොටසේ දුක්ඛ නිරෝධය කුමට හටගත්තු තණ්හාවද නිරුද්ධ කර යුත්තේ කියලා ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයට මිහිරි සුපින්තු දෙයට හටගත් ඒ තුල හටගත් තණ්හා තමයි නිරුද්ධ කරන්න ඕනෙන්නේ. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා නිරුච්චමානා නිරුච්චති. ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දේ මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ ඇස ඒ තුල හටගත්තු තණ්හාවයි නිරුද්ධ කළ යුත්තේ. රූපාලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා නිරුච්චමානා නිරුච්චති. රූප ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ ඒ තුල හටගත්තු තණ්හාවයි නිරුද්ධ කළ යුත්තේ. කොච්චර ලස්සනද? ඇසේ විඥාණය, ඇසේ ස්පර්ශය, ඇසේ විඳීම මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහා සතිපට්ඨාන සූත්‍ර ඔබ කියවන්න ගිහිල්ලා. ඉතින් ඒකම නේද මේ තියෙන්නේ. නේ? ඒ තණ්හාව පහියමානා පහියති. ඒ තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. හරි? ඒ තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. ඇයි? තණ්හා ප්‍රහාණය නම්. තණ්හා ප්‍රහාණය වෙලා ගියා නම් ඇසහරහා පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඒක පංච උපාදානස්කන්ධය තුළ හැදෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ප්‍රහාණය වෙලා යද්දී පංච උපාදානස්කන්ධය රැස් වෙන්නේ. රැස් කරන්නේ. තස්ස කායිකාපි දරතා පහියන්ති. මේ කයේ දරත භාවය, දරඳඩු භාවය, දරත භාවය ප්‍රහාණය වෙලා යනවා. චේතසිකාපි දරතා පහියන්ති. සිතී දරත භාවය ප්‍රහාණය වෙලා යනවා. කායිකාපි සන්තාපා පහියන්ති. මේ කයේ සන්තාපය ප්‍රහාණය වෙලා යනවා. චේතසිකාපි සන්තාපා පහියන්ති. සිතේ සන්තාපය ප්‍රහාණය වෙලා යනවා. කායිකාපි පරිලාපහා පහියන්ති. මේ කයේ පරිලාහය දැවිල්ල ප්‍රහාණය වෙලා යනවා. චේතසිකාපි පරිලාහා පහියන්ති. සිතේ දැවිල්ල ප්‍රහාණය වෙලා යනවා. සෝ කාය සුකම්පි චේතෝ සුකම්පි පටිසංවේදීති. එයා කයිනුත් සිතිනුත් සැපයක් විඳිනවා. කයිනුත් සිතිනුත් සැපයක් විඳිනවා. ඒ තමයි දුකේ ප්‍රහාණය වෙවි යාම. දුක ප්‍රහාණය වෙලා යන්නේ. එතකොට එයා තුළ අය මේ එයාට පුළුවන් එයා සංසිඳුණු සිතින් වාසය කරන්නේ. සිතේ පරිලාහය නැහැ. සංසිඳුණු සිතින් වාසය කරන්නේ. එයාට පුළුවනි තමන් මරන්න කෙනෙකුටත් මෛත්‍රී කරන්න. එයාට පුළුවනි තමන්ගේ දේ පැහැර ගන්න එන කෙනෙකුටත් මෛත්‍රී කරන්න. ගැටෙන්න දෙයක් නෑනේ. ඇයි? කොහොම අනිත් විදිහට දැකලානේ. පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න වැදගත් ටිකක් දේශනා කරනවා. මේ බලන්නකෝ. යා තථා භූතස්ස දිට්ඨි. යා තථා භූතස්ස දිට්ඨි. මේ විදිහේ යම් දැක්මක් ඇත්ත එයා තුළ. යා තථා භූතස්ස දිට්ඨි. මේ විදිහේ යම් දැක්මක් ඇද්ද. තථා භූතස්ස යථා භූත වශයෙන් ඇතිවුණු යම් දැක්මක් ඇද්ද. සාස්ස හෝති සම්මා දිට්ඨි. එයාගේ සම්මා දිට්ඨියයි. ඒක තමයි සම්මා දිට්ඨිය. එන්න මේ මොකක්ද සම්මා දිට්ඨිය එතකොට යාගේ? අර ඇසේ රූපේ විඥානේ ස්පර්ශේ ඊළඟට වේදනාවේ යථාභූතය.
දැන ගැනීම දැකීම. කනේ නාසයේ දිවකය මනසේ ඒ යථාභූතය දැන ගැනීම දැකීම. මේක තමයි සම්මා දිට්ඨිය. මේ පිළිමත ඇති දැක්ම දෘෂ්ටිය සම්මා දිට්ඨිය. යෝ තථාභූතස්ස සංකප්පෝ ස්වාස්ස හෝති සම්මා සංකප්පෝ. මේ පිළිබඳ යම් සංකල්පනාවක් ඇද්ද යාගේ. හරි? මේ පිළිබඳ යම් සංකල්පනාවක් ඇද්ද ඒ එයාගේ සම්මා සංකප්පයයි. මේ පිළිබඳ කොයි පිළිබඳවද? අර ඇස කන නාසය දිවකය මනස. මනසේ ඒ යථා ස්වභාවය ගැන යම් සංකල්පනාවක් ඇද්ද ඒ යාගේ සම්මා සංකප්පයයි. යෝ තථාභූතස්ස වායාමෝ ස්වාස්ස හෝති සම්මා වායාමෝ. මේ පිළිබඳ යම් වෑයමක් ඇත්ත, උත්සාහයක් ඇත්ත, ඒ එයාගේ සම්මා වායාමයයි. කොයි පිළිබඳවද? අපිට පංච උපාදානස්කන්ධය දුරු කරන්න බෑ. මේව කරන්න ඕනේ. අපිට දකින්න බුදුරජාණන් දේශනා කළා. මොකද කරන්න තියෙන්නේ? ඇසේ යථාර්ථය, කනේ යථාර්ථය, නාසයේ දිවේ කයේ මනසේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ විඥාන. ඊට පස්සේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ස්පර්ශයන්. ඊට පස්සේ විඳීම් ටික. මේ ටික යථාර්ථය දැකීම. යථාර්ථය දැන ගැනීම සහ දැකීම. ඒක තමයි කරන්නේ. ඒක තමයි වෑයම. ඒක තමයි යාගේ වෑයම. ඒකට මේ තියෙන්නේ. යෝ තථාභූතස්ස වායාමෝ. ඒකට යම් වෑයමක් ඇද්ද? ස්වාස්ස හෝති සම්මා වායාමෝ. ඒක යාගේ සම්මා වායාමයයි. යා තථාභූතස්ස සති සාස්ස හෝති සම්මා සති. ඒ පිළිබඳ යම් සිහියක් ඇද්ද? ඒක යාගේ සම්මා සතියයි. යෝ තථාභූතස්ස සමාධි ස්වාස්ස හෝති සම්මා සමාධි. ඒ පිළිබඳ යම් යාගේ සිතේ එකඟ බවක් ඇද්ද? ඒ එයාගේ සම්මා සමාධියයි. හරි? එතකොට මේ ටික ඔන්න එතකොට මේ බලන්න තවත් දේශනා කරනවා. පුබ්බේවකෝ 50 කායකම්මං වචීකම්මං ආජීවෝ පරිසුද්ධෝ හෝති. මුලින්ම මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? කායකම්මං. කායකම්ම කියන්නේ සම්මා කම්මන්ත. වචීකම්මං සම්මා වාචා. ආජීවෝ සම්මා ආජීවය. සුපරිසුද්ධෝ සුපරිසිදු වෙලා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගෙම තියෙනවා. එතකොට ඔන්න මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ මේ යථාර්ථයේ දකිද්දී යථාර්ථය හොඳට දැනගනිද්දී දකිද්දී ඒකට ඒ පිළිබඳ යම් දෘෂ්ටියක් ඇද්ද දැක්මක් ඇද්ද? ඒක සම්මා දිට්ඨියයි. ඒ පිළිබඳ සංකල්පනාවක් ඇද්ද? සම්මා සංකල්පයයි. ඒ පිළිබඳ යම් වෑයමක් ඇද්ද? සම්මා වායාමයයි. ඒ පිළිබඳ යම් සතියක් ඇද්ද? සම්මා සතියයි. ඒ පිළිබඳ යම් සමාධියක් එකඟ බවක් ඇද්ද සිතේ? ඒක සම්මා සමාධියයි. ඒ වෙනකොට යා සීලෙන් යුක්තයි. සීලෙන් යුක්තයි යා. ඒවමස්සහං අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවනා පාරිපූරින් ගච්ඡති. ඕන් ඔය විදියට යාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ භාවනා තුලින් පරිපූර්ණත්වයට පාරිපූරින් පිරෙනවා. හරි? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් පිරෙනවා යාගේ. හරි? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරෙනවා. ඒතර මාර්ගය තුල නේද මේක වෙන්නේ? ඒතර මේ මාර්ගය තුල නේද මේ ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සිදුවෙන එකක් නේද මේක? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සිදුවෙන එකක්.
ඒතර මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ ඔය සම්මා දිට්ඨිය මුල් කරගෙන ඊටු ටික වඩනවා. ඊටු ටික වඩනවා. ඊටු ටික සම්මා දිට්ඨිය මුල් කරන සම්මා සංකල්පය, ඒ වෙනකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය පිරිසුදුයි. හරි? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර ඒ සීල, සමාධි, ප්‍රඥා. සීල සමාධි. දැන් සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකල්පයෙන් යුක්තව දැන් එයා සීලයේ මත පිහිටලා සමාධිය වඩනවා. සමාධි කියන ස්කන්ධයට අයිති මොකද්ද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ඔක්කොම සමාධි කියන මේ ස්කන්ධයට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි ඛණ්ඩයට. නැවත එයා අර විදිහට හොඳට කල්පනා කරන සමාධිය වඩනවා. මේ විදිහට එයා දිගින් දිගට මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. දැන් බලන්නකො බුදුරජාණන් දේශනා කරන තස්ස ඒවං ඉමං අරියං අට්ටංගිකං මග්ගං භාවයතු චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූරින් ගච්ඡanti. මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය තස්ස ඒවං ඉමං අරියං අට්ටංගිකං මග්ගං භාවයතු, මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරද්දී, වඩද්දී, භාවිතා කරද්දී චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූරින් ගච්ඡanti. සතර සතිපට්ඨානය එයා තුළ, එයාගේ භාවනාව තුළ වැඩෙනවා. භාවනා වශයෙන් වැඩෙනවා. පරිපූර්ණත්වයට යනවා. පිරිපුන් බවට පත් වෙනවා. චත්තාරෝපි සම්මප්පදානා භාවනා පාරිපූරින් ගච්ඡanti. සතර සම්‍යප්පදාන වීරිය වැඩෙනවා. මේ සම්මා වායාම තියෙනවනේ. සතර සම්‍යප්පදාන වීරිය වැඩෙනවා. සම්මා වායාමය. ඒක පරිපූර්ණත්වයට යනවා. සතර සම්‍යප්පදාන වීරිය. මොකද සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. අර සතිපට්ඨානයෙන් වැඩෙනවා කියනවා. සතිපට්ඨානයෙන් වැඩෙනවා. සම්මප්පදාන වීරියෙන් වැඩෙනවා. නූපන්න කුසල් නූපදවන්න කරන වීරිය. උපන්න කුසල් ප්‍රහාණය කරන්න කරන වීරිය. නූපන් කුසල් උපදව ගන්න කරන වීරිය. උපන් කුසල් නොපිරිහි වැඩි දියුණු කර ගන්න කරන වීරිය. ඒතර බලන්න එයා දියුණු කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? අර සම්මා වායාමයේ. අර පිළිමත තියෙන සම්මා වායාමයේ. සම්මා වායාමයේ එයා පුරුදු කරද්දී එයා තුළ සතර සම්මප්පදාන වීරිය වැඩෙනවා. එයා තුළ නෝපන් අකුසල් උපදින්නේ. ඒ වීරිය තුළ උපන් අකුසල් ප්‍රහාණය වෙනවා. නෝපන් කුසල් ඉපදෙනවා. උපන් කුසල් පිරිහෙන්නේ නැතුව දියුණු වෙනවා. වැඩෙනවා. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කළ චත්තාරෝපි භාවනා පරිමුගති චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපූරින් ගච්ඡanti. සතර ඉර්ධිපාද එයා තුළ පරිපූර්ණත්වයට යනවා කියනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉර්ධිපාද හතර. පංච ඉන්ද්‍රියානි භාවනා පාරිපූරින් ගච්ඡanti. පංච ඉන්ද්‍රිය මොකද්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒතර ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා කියනවා. මෙතන මේක දකිද්දි අන්න ශ්‍රද්ධාව වැඩෙනවා. පරිපූර්ණත්වයට යනවා. ශ්‍රද්ධා, වීරිය පරිපූර්ණත්වයට යනවා. සති පරිපූර්ණත්වයට යනවා. සමාධි පරිපූර්ණ, ප්‍රඥා පරිපූර්ණත්වයට යනවා. පංච ඉන්ද්‍රිය ධර්ම. පංචපි බලානි භාවනා පාරිපූරින් ගච්ඡanti. පංච බල ධර්ම පිරිපුන් බවට පත් වෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච බල ධර්ම. මේවා අපි උත්සාහ කරන්න ඕනේ මේවට. මේවා පරිපූර්ණත්වයට පත් වෙනවා. අපිට කරන්න දෙයක් තියෙනවනේ. ඒ දේ කරද්දී මේවා
පරිපූර්ණත්වයට පත් වෙනවා කියනවා. අපි උත්සාහ කරන්න ඕනේ අපි මේ පංචේන්ද්‍රිය මේ පරිපූර්ණ පත් වෙනකන් කොහොමද කියලා අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. අපිට කරන්න දෙයක් ඒ දේ කරද්දී මේ ටික වැඩෙනවා කියනවා. පරිපූර්ණත්වයට පත් වෙනවා කියනවා. සත්තපි බොජ්ජංගා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. සප්ත බොජ්ජංග ධර්ම සප්ත බොජ්ජංග පරිපූර්ණත්වයට යනවා කියනවා. සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ සප්ත බොජ්ජංග ධර්ම පරිපූර්ණත්වයට යනවා කියනවා. ඉන්පස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සිමේ ද්වේ ධම්මා යුගනද්දා වත්තන්ති සමතෝච විපස්සනාච. ඔන්න දැන් මෙතන වැඩෙන්නේ කොහොමද? යුගනද්ද විදියට. ඔබට මතක ඇති මම ඔබට සමත පූර්වාංගම විපස්සනා ක්‍රමය කිව්වා. මහා මාළුන්ගේ සූත්‍රය ඔබට මතකනේ? සමතය මුල් කරගෙන සමාධිය තුල ඉඳගෙන විදර්ශනා කරනවා. සමාධියේ ඒ අංග ඔබට මතක ඇති. පළවෙනි ධ්‍යානයේ තුල විදර්ශනා කළා අපි. දෙවෙනි ධ්‍යානය තුල විදර්ශනා කරන විදිය. තුන්වෙනි ධ්‍යානය තුල, හතරවෙනි ධ්‍යානය තුල විදර්ශනා කරන විදිය. ඊට පස්සේ ආකාසානංචායතනය තුල විදර්ශනා කරනවා. ආකාසානංචායතන මොකද්ද විදර්ශනා කරේ? රූපේ නෑ. වේදනා සංඥා සංකාර විඥාන හතර. හරි? විඥානංචායතනේ ඔය ඒ හතර. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනය තුල විදර්ශනා කළා. නේව සංඥානේ විදර්ශනා කරන්න බෑ. සංඥාවක් නැති නිසා. අපි ඒක ඉගෙන ගත්තා. මොන සූත්‍ර දේශනාවේද? මහා මාළුන්ගේ සූත්‍රය. මහා මාළුන්ගේ පුත්‍ර සූත්‍රය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා විදර්ශනා පූර්වාංගම සමතේ දියුණු කරගන්න ක්‍රමය. විදර්ශනාව වඩනවා එතකොට සමාධිය වැඩෙනවා. විදර්ශනාව වැඩෙනකොට විදර්ශනාව පරිපූර්ණ වෙද්දී සමාධියත් වැඩිලා. විදර්ශනාව තමයි මුල් කරගන්නේ. විදර්ශනාව මුල් කරගෙන ඒ විදර්ශනාව වඩනකොට ඒ විදර්ශනාව තුල සිත එකඟ වෙනවා. ධාතු විභංග සූත්‍රය ඉගෙන ගත්තා. විදර්ශනාව මුල් කරගෙන විදර්ශනා පූර්වාංගම සමත ක්‍රමයෙන් අපි දිනු කරගන්න විදිය ඉගෙන ගත්තා. දැන් මේකේ තියෙනවා යුගනත් ක්‍රමය. මේ බුදුරජාණන් දැන් තස්සි මේ ද්වේ ධම්මා යුගනද්දා වත්තන්ති සමතෝච විපස්සනාච. දැන් මේකේ වැඩෙන්නේ සමතයත් විපස්සනාවත් යුගනද්දව. හරි? සමාධිය වඩනවා විදර්ශනා කරනවා. එතකොට ආපෝ සමාධිය වැඩෙනවා අය විදර්ශනා. මේ ඒකනේ මේ තිබුණේ මේකේ. හරි? සමාධිය විදර්ශනායි මාරුවෙන් මාරුවට මේ වඩාගෙන යන්නේ. සෝයේ ධම්මා අවිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මේ අවිඤ්ඤා පරිජානාති. බුදුරජාණන් දේශනා කරනවා යම් ධර්මයක් අභිඥාවෙන් පිරිසිදු දැක්ක යුතුද තේ ධම්මේ අභිඥා පරිජානාති. එයා ඒ අභිඥාවෙන් දැනගත යුතු පිරිසිදු දකිනවා. පිරිසිදු දකිනවා. යේ ධම්මා අභිඥා පහතබ්බා යම් ධර්මයක් අභිඥාවෙන් මනා නුවණින් ප්‍රහාණය කළ යුතුද පහතබ්බා ප්‍රහාණය කළ යුතුද තේ ධම්මේ අභිඥා පජහති. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරනවා. යේ ධම්මා අභිඥා භාවේතබ්බා යම් දෙයක් නුවණින් දැන අභිඥාවෙන් දැන නුවණින් දැන භාවිතා කළ යුතුයිද වැඩි යුතුයිද තේ ධම්මේ අභිඥා භාවේති. ඒකයා නුවණින් දැන භාවිතා කරනවා වඩනවා. යේ ධම්මා අභිඥා සච්චිකා තබ්බා තේ ධම්මේ අභිඥා සච්චි කරෝති. යම් ධර්මයක් අභිඥාවෙන් දැනගෙන සාක්ෂාත් කළ යුතුයිද ඒ දේ සාක්ෂාත් කරනවා. කතමේච බික්කවේ ධම්මා අභිඥා පරිඤ්ඤය. මොකක්ද? හොඳට අභිඥාවෙන් නුවණින් දැන නුවණින් පිරිසිදු දැක්ක යුත්තේ කුමක්ද? පංච උපාදාන කන්දා තිස්ස වචනීය. පංච උපාදානස්කන්ධය. එන නුවණින් පිරිසිදු දැක්ක යුත්තේ
යුත්තේ පංච උපාදානස්කන්ධයයි. ඒ දේ පිරිසිඳ දකිනවා. දැන් මේක වඩාණියද බලන්නකෝ. දැන් මේ විදිහට වඩාණියද දැන් ආයතන ගැන මේක මුලින් කතා කළේ. හැබැයි යා පිරිසිඳ දකින්නේ මොකක්ද අන්තිමට? යම් ධර්මයක් පිරිසිඳ දැක්ක යුතුද නුවණින් ඒ දේ පිරිසිඳ දකින්නවා කියනවා. මොකද පිරිසිඳ දකින්නේ? කුමක්ද පිරිසිඳ දැක්ක යුත්තේ? පංච උපාදානස්කන්ධාතිස්ස වචනීයං. පංච උපාදානස්කන්ධයයි. එයා ආයතන ගැන, ඇස ගැන, රූප ගැන, විඥානය ගැන, ඊට පස්සේ ස්පර්ශය ගැන, විඳීම ගැන තමයි එයා දැනගත්තේ, දැක්කේ. ඒක තමයි එයා විදර්ශනා කළේ. එතකොට ඒක විදර්ශනා කරද්දී එයා පිරිසිදු දකින්නවා කියනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඇයි? ඇසින් රූපේ දකිද්දී පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඒක මොහොතට තේරුම් ගන්න. රූප උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසින් රූපේ දකිද්දී. වේදනා උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසින් රූපේ දකිද්දී. සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසින් රූපේ දකිද්දී. ඇසහරා පංච උපාදානස්කන්ධය හැදෙනවා. කනින් ශබ්දය අහද්දී රූප උපාදානස්කන්ධය හැදෙනවා. වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය හැදෙනවා. කනහරා පංච උපාදානස්කන්ධය හැදෙනවා. එතකොට මේ ඇසේ යථාර්ථය දකිද්දී එයාට පංච උපාදානස්කන්ධය නොතේරී තියෙන්නේ නැහැ. එයාට මනා වැටහීමක් එනවනේ. ඇස හරහා පංච උපාදානස්කන්ධය සකස් වෙන විදිහ. ඒකනේ අර මහාතිපදප සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළේ. අජ්ජත්තිකංචේව ආවසෝ චක්කුන් අපරිපින්නම් හෝති. ආයුෂ්මත්නි ආධ්‍යාත්මික ඇස විදිලා නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූප ඇස ඉස්සරහට පැමිණිලා. ආපාතගමන වෙලා. තජ්ජස්ස සමන්නාහාරෝ හෝති. අවධානයත් මානසිකාරයත් යොමු වෙලා. එතකොට මොකද වෙන්නේ? තන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. ඊට අදාළ විඥාණය පිහිටනවා කොහෙද? ඇසේ. තං තථා භූතස්ස රූපා රූප උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. එක් වෙලාවෙ යම් රූපයක් ඇත්ත. ඒ මොහොතේ යම් රූපයක් ඇත්ත. ඒක රූප උපාදානස්කන්ධය. ඒතර බලන්නකො එහෙනම් රූප උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසින් රූපේ දකින්න මොහොතනේ. ඕකම කනටත් දේශනා කරනවානේ. එහෙනම් කනින් ශබ්දය අහන මොහොතනේ රූප උපාදානස්කන්ධය හැදෙන්නේ. නාසය දිවකය මනසේ ආයතන 6ට මොක දේශනා කරනවා සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවානේ. ඒතර ඒ මොහොතේ රූප උපාදානස්කන්ධය හැදෙන්නේ. තන් තථා භූතස්ස වේදනා වේදනෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. මේ මොහොතේ යම් විදීමක් හට ගන්නවාද? ඒ විදීම හටගන්නේ මේ කකුලේ අමාරුවක් නෙවෙයි විදීම කියන්නේ වෙලාවේ. ඒ වෙලාවේ විදීම කියලා කියන්නේ අතේ අමාරුවක් නෙවෙයිනේ. ඉසේ කැක්කුමක් නෙවෙයිනේ, දත් කැක්කුමක් නෙවෙයිනේ වෙලාවේ විදීම කියලා කියන්නේ. මොකද ඒ වෙලාවේ විඳීම රූපේනේ විඳින්නේ. ඒ දකින්න රූපය ඔස්සේනේ සැප දුක උපේක්ෂා විඳින්නේ. ඒ අහන ශබ්දය ඔස්සේනේ සැප දුක උපේක්ෂා විඳින්නේ. ඒ දැනෙන නාසය දැන ගඳ සුවඳ ඔස්සේනේ සැප දුක උපේක්ෂා විඳින්නේ. නේ? ඒ මොහොතේ යම් විඳීමක් ඇද්ද? ඒ වේදනා උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. එහෙනම් වේදනා උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසේ කනේ නාසය දිවකයි මනසේ. නේ? ඒ මොහොතේ යම් සංඥාවක් ඇද්ද? යන් තථා භූතස්ස සංඥා. තථා භූතස්ස සංඥා. සංඤ්ඤෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. මොකද හඳුනගන්නේ? හඳුනගන්නේ මොකද්ද?
ඇසින් දකින රූපේනේ. රූප සංඥා. සත්ත්ව සංඥා. කනින් ඇහෙන ශබ්දය. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ගන්ධ සංඥා. රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කෙරෙහිනේ චන්දරාගය තියෙන්නේ. ඒක තමයි සංඥා උපාදානස්කන්ධය. යන් තථා භූතස්ස සංඛාරා සංඛාර උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒ මොහොතේ යම් චේතනාවක් හට ගන්නවද? ඒ සංස්කාර උපාදානස්කන්ධය. චේතනා මොකක් ගැනද තියෙන්නේ? රූප සංචේතනා, සත්ත්ව සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. ඉතින් ඒකත් ඇස කන නාසය දිවකය මනස සම්බන්ධ නැද්ද? ඒ සංඥාව කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවද? ඒක සංඥා උපාදානස්කන්ධය. යන් තථා භූතස්ස සංඥා සංයුපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. යන් තථා භූතස්ස විඥානම් විඥානෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒක නාගේ යම් දැනගැනීමක් තියෙනවාද? මොකක්ද දැනගන්නේ? රූපය. ඒකට කියනවා රූපය දැනගැනීමට කියනවා චක්කු විඥානය කියලා. ශබ්දය දැනගන්නවා. ශබ්දය දැනගැනීමට කියනවා චක්කු විඥානය මේ සෝත විඥානය කියලා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ විඥානයේ කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවද? ඒක විඥාන උපාදානස්කන්ධයයි. එන බලන්න පංච උපාදානස්කන්ධෙම හටගන්නේ ඇසී, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඒකනේ මේ තියෙන්නේ. නේ? එයා විදර්ශනාක් එයා කරන්නේ මොකද්ද? ඇසේ, කනේ, ඇසේ රූපේ, විඥානයේ, ස්පර්ශයේ, වේදනාවේ. ඒ වගේම කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ඔය ටිකේ. ඔය ටික ගැන දැනගන්නවා, දකින්නවා යථාර්ථය. ඒ ටිකේ යථාර්ථය මේ දැනගන්නේ, දැකගන්නේ. ඒ ටිකේ යථාර්ථය දැනගනින්ද දැකගනින්ද මේ දේවල් සිද්ධ වෙන්නේ මේ. මොකද්ද යා පිරිසින දකින්නේ? අන්තිමට පිරිසින දැක්ක යුත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එයා පිරිසින දකින්නවා කියනවා පංච උපාදානස්කන්ධය. කිමි තියෙන කතමේ චබික්කවේ ධම්මා අභිඥා පරිඤ්ඤය. නුවණින් පිරිසින දැක්ක යුත්තේ කුමක්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. ඒක පිරිසින දකින්නවා කියනවා. හරි? ඉමේ ධම්මා අවිඤ්ඤා පරිඤ්ඤය. ඕන් ඔය ඒක ඒ ටික නුවණින් පිරිසින දකින්නවා කියනවා. කතමේ චබික්කවේ ධම්මා අවිඤ්ඤා පහතබ්බා. මොකද්ද නුවණින් යුක්තව ප්‍රහාණය කළ යුත්තේ? අවිජ්ජාච භවතණ්හාච. එතකොට ඔන්න අර ටික දකිද්දී අර අසකන නාසයේ දිවකයි මනසේ අර යථාර්ථය දකිද්දී එයා ප්‍රහාණය කළ යුත්තේ ප්‍රහාණය වෙලා යනවා කියනවා. ප්‍රහාණය කරනවා කියනවා. මොකද ප්‍රහාණය කළ යුත්තේ? අවිද්‍යාවත් භවතණ්හාවත්. එහෙනම් අර ටිකේ යථාර්ථය දකිද්දී ඇසේ, රූපේ, විඥානේ, ස්පර්ශේ, විඳීමේ. ඔය ටික ඔහොම කනේ, නාසයේ, දිවකයි මනසේ ඒ ටිකේ යථාර්ථය දකිද්දී යථාර්ථය දැනගනිද්දී දකිද්දී එයා තුල අවිද්‍යාවත් භවතණ්හාවත් ප්‍රහාණය වෙනවා කියනවා. කතමේච බික්වේ ධම්මා අවිඥා භාවේ තබ්බා. මොකද්ද භවනා කියන්නේ වැඩි යුත්තේ? සමතෝච විපස්සනාච. අර ටික දකිද්දී අර ටික කල්පනා දැනගනිද්දී දකිද්දී එයා තුල සමතයත් විපස්සනාවත් වැඩෙනවා කියනවා. ඒක තමයි සමතය විපස්සනාවයි වඩනවා කියන්නේ. මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. සමතය විපස්සනායි වඩගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. සමත විපස්සනා. කතමේ ජිබ්කවේ ධම්මා අවිඤ්ඤා සක්ෂිකා තබ්බා. එයා සාක්ෂාත් කරගන්නේ මොකද්ද? විජ්ජාච විමුක්තිච. විද්‍යාවත් විමුක්තියත්.
අවිද්‍යාව ප්‍රහාණය වෙලා ගිහිල්ලා විද්‍යාව උපදිනවා. ඒක සාක්ෂාත් කරගන්නවා එයා. හරි. විමුක්තිච නිදහස් වෙනවා. ඒක සාක්ෂාත් වෙනවා එයාට. ඉමේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා. ඊතර එයා කරන්නේ මොකද්ද? ඇසේ රූපේ විඥානේ ස්පර්ශේ විඳීමේ යථාර්ථය දැනගැනීමත් දැකීමත්. කනේ නාසයේ දිවේ කයේ මනසේ ඔය ටික දැනගැනීමත් දැකීමත්. ඒක කරන්නේ යා. හරි ඒක කරනකොට මේ ටික සිද්ධ වෙනවා. හරි එහෙනම් ඔබට හොඳට තේරුම් ගන්න පින්වත්නි. හොඳට තේරුම් ගන්න මේ බුද්ධ වචනය. හරි මේ බුද්ධ වචනය. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඇසේ යථාර්ථය ඉස්සෙල්ලා දකින්න ඉස්සෙල්ලා දැනගන්න සිද්ධ වෙනවා. ඒ දැනගැනීම තමයි මේකෙන් සිද්ධ කරන්නේ අපි. ඒතර දැනගන්නේ මොකෙන්ද? බුද්ධ වචනයෙන්. හරි බුද්ධ වචනයෙන් දැනගන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේෙන් දැනගන්නේ. දැන් අපි මේ දේශනාව දැන් මේ මහා සලායතනික සූත්‍රයේ මේ කතා කර මේ දැනගන්නවා. මොකද්ද? ඇසේ යථාර්ථය. ඇසේ යථාර්ථය කියන්නේ ඇසේ සමුදය අස්තකමයක්. රූපේ යථාර්ථය. රූපේ සමුදය අස්තකමයක්. විඥානීය යථාර්ථය සමුදය අස්තකමයක්. ස්පර්ශයේ යථාර්ථය සමුදය අස්තකමයක්. හරි විඳීමේ යථාර්ථය සමුදය අස්තකමයක්. ඒ විදිහටම කනේ නාසයේ දිවකයේ මනසේ මේ යථාර්ථය දැනගන්න ඕනි. ඒ දේශනා තුලින් බුද්ධ වචනේ තුලින්. මේක බුද්ධ වචනේ තුලින් දැන නොගෙන කිසි කෙනෙකුට මේක අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්නවා නම් එයා පච්චේක බුද්ධ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. බුද්ධ වචනෙන් මේක දැන නොගෙන බුද්ධ වචනෙන් මේක දැන නොගෙන එයා දකිනවා නම් යම්කිසි කෙනෙක් ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. එක්ක නැවත සම්මා සම්බුදු කෙනෙක්. කිසි කෙනෙකුට බෑ. ඒක නිසා බුද්ධ වචනය අපිට දැනගන්න ඕනි, ඉගෙන ගන්න ඕනි. අපි මේ දේශනා තුලින් කරන්නේ අපිට දකින්න ඕන දේ ඉස්සල්ලා දැන ගැනීම. දැකීම ඔබේ වගකීමක්. මේ ටික දකින්න තියනවා කියලා දැනගන්න ඕනි. දැකීම ඔබේ අපේ වගකීමයි. එහෙනම් අපි සියලු දෙනා ඒ බුද්ධ දේශනාව හොඳට ඉගෙනගෙන ඒ බුද්ධ දේශනාවේ අර්ථය හොඳට තේරුම් අරගෙන මේ බුද්ධ දේශනාව තියෙන දේ ඒ ධර්මයේ දැනගෙන අපි ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුලින් ඒක දකින්න උත්සාහ කරමු. ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි බැසිල්ඩන් මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පින්වුතුන් පිරිසක් විසින්. ඉතින් මේ පින්වුතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා වැඩ සිටින පින් කැමති සියලුම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේට වසර 41කට පෙර මිය පරලෝකීය සනත් අල්ගම පියාණන්ට, මිය පරලෝකීය උපාලි ගුණසේකර මහතාට සහ සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය දෙමාපියන්ට ආදී මේ මිය පරලෝකීය ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරුන් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින්
අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අප්‍රේල් මාස 26 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන සචිනි දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් අප්‍රේල් මාස උපන් දිනයේ යෙදෙන චම්පා මහත්මියට I.A. ප්‍රේමශීලී අල්ගම මෑණියන්ට වික්‍රමනායක පියාණන්ට මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. කීත්, ක්‍රිස්, ඉසාන්, ඉසංගා, ස්නේහා, මායා, සචිනි, චචිනි, විතුම්, සොනාල්, මල්සි, රවීන්ද්‍ර, විදුර, නීල්, මාරී, යසිත, රකිත යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ධාර්මික රැකිරක්ෂා කටයුතු සඳහා ආශිර්වාද කිරීම පිණිසද නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරුව සීලුම පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කර සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාටද ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.